ආයුබෝවන් අද අපි කතා කරනවා 9 ශ්‍රේණියේ 15 වන පාඩම සරල යන්ත්‍ර පිළිබඳව. යන්ත්‍රයක් කියූ පමණින් ඔයාලට මතකයට නැගෙන්නේ දැතිරෝධ කරකවන, වේගයෙන් දුම පිටවන, ශබ්දේ නිකුත් වන යන්ත්‍ර සූත්‍ර ගැන. නමුත් අද අපි කතා කරන පාඩමේදී මේ වගේ යන්ත්‍ර නම් හම්බ වෙන්නේ නැහැ. අද අපි කතා කරන්නේ එදිනෙදා ජීවිතයේදී වැඩ පහසු කර ගැනීමට යොදා ගන්න සරල උපක්‍රම කිහිපයක් පිළිබඳව. බරින් වැඩි ගලක්, ලී කොටයක් වගේ එකක් අපිට තනියම උස්සන්න බෑ. ඒ වගේ වෙලාවට අපි කරන්නේ ලෝහ දණ්ඩක් යොදාගෙන මේ බරින් වැඩි ගල යටින් තියලා ගල ආසන්නයෙන් ආධාරකයක් තියලා මේක පෙරලාගෙන ඉදිරියට ගමන් කරන එක. මේකත් සරල යන්ත්‍රයක්. අපි මේ වගේ සරල යන්ත්‍රයකට කියනවා ලීවරයක් කියලා. ඒ වගේම බරින් වැඩි බැරල් එකක් හෝ වෙන යම් වස්තුවක් වාහනයකට පටවද්දී අපිට තනියම මේක කරගන්න අමාරුයි. මේ වගේ වෙලාවට අපි කරන්නේ වාහනය සහ බිම අතර ලෑලි කෑල්ලක් ආනතව තියලා මේක දිගේ තල්ලු කරගෙන යන එක. මේකත් සරල යන්ත්‍රයක්. මේ වගේ සරල යන්ත්‍රයකට අපි කියනවා ආනත තලයක් කියලා. ලිඳෙන් වතුර බාල්දියක් අදිද්දී අපි බාල්දිය ලිඳ ඇතුළට නැමිලා අදිද්දී ඒක අමාරුයි. අපි ඒ වෙනුවට යොදා ගන්න සරල යන්ත්‍රය තමයි කප්පිය. එහෙම නැත්නම් අපි කියනවා බොලොක්කය කියලා. ඉස්කුරුප්පු ඇණයක් ගලවද්දී අපිට මේක අතින් ගලවන්න අමාරුයි. ඒ වගේ වෙලාවට අපි ඉස්කුරුප්පු නියනක් යොදා ගන්නවා. මේකත් සරල යන්ත්‍රයක්. අපි ඒකට කියනවා චක්‍රය හා අක්ෂ දණ්ඩ කියලා. ඉතින් මම මේ කෙටියෙන් කියාගෙන ගියේ අපි එදිනදා ජීවිතයේදී භාවිතා කරන සරල යන්ත්‍ර කිහිපයක් ගැන. අද අපි කතා කරන්නේ මෙන්න මේ කතා කරපු සරල යන්ත්‍ර වර්ග 4 වෙන ලීවර, ආනත තලය, කප්පිය, චක්‍රය හා අක්ෂ දණ්ඩ අතරින් ලීවර පිළිබඳව. මුලින්ම අපි ලීවරය කියන සරල යන්ත්‍රයේ කොටස් හඳුනාගෙන ඉමු. ඔයාලට පේනවා මේ රූපයේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ බරින් වැඩි වස්තුවක් තියෙනවා. අපි මේකට භාරය කියලා කියනවා. ඊට පස්සේ ලෝහ දණ්ඩක් යොදාගෙන තියෙනවා. මේකට ශක්තිමත් ලෝහ දණ්ඩක් හෝ ලීයක් සුදුසුයි. ඊට පස්සේ අපි මේ භාරය ආසන්නයේ ආධාරකයක් තියලා තියෙනවා. මේ ආධාරකය සහ ලෝහ දණ්ඩ ස්පර්ශ වෙන ලක්ෂයට අපි කියනවා දරය කියලා. ඊට පස්සේ අපි මේ ගල එසවීම සඳහා බලය යොදන්නේ මේ සරල යන්ත්‍රයේ නිදහස් කෙළවරේ. මේ නිදහස් කෙළවර අපි යොදන බලයට කියනවා ආයාසය කියලා. එහෙනම් සරල යන්ත්‍රයක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. භාරය, දරය, ආයාසය. මේ ලෝහ දණ්ඩ හෝ ලී දණ්ඩ කරකවෙන්නේ දරය අක්ෂය කරගෙන, දරය කේන්ද්‍ර කරගෙන. මේ කේන්ද්‍රයේ සිට භාරයට තියෙන බාහුවට කියනවා අපි භාර බාහුව කියලා. මේ දරයේ සිට ආයාසයේ දෙන තැනට අපි කියනවා ආයාස බාහුව කියලා. ඉතින් සරල යන්ත්‍රයක් අපි භාවිතා කරන්නේ වැඩ පහසු කරගන්නනේ. එහෙනම් අපිට මේ යන්ත්‍රයෙන් වාසියක් ලැබෙන්න ඕනේ. මේ පාඩමේදී අපි දැනගන්න ඕන වචනයක් තමයි යාන්ත්‍ර වාසිය කියන එක. අපි දැන් බලමු මේ ලීවරයක යාන්ත්‍ර වාසිය හොයන විදිය. මේ සඳහා මම පොඩි ඇටවුමක් සකස් කරලා දෙනවා. අර මං ඉස්සෙල්ලා පෙන්නපු වර්ගයේම ලීවරයක් භාරයේ විදිහට යොදාගෙන තියෙන්නේ වියලි කෝෂයක්. දණ්ඩ වෙනුවට අඩි රූලක් සහ ආධාරකයේ විදිහට මම ප්‍රිස්මයක් මෙතන යොදාගෙන තියෙනවා. ප්‍රිස්මය නම් ආධාරකයේ විදිහට ගන්න එකක් නෙමෙයි. නමුත් මේ සඳහා සුදුසුයි. අපිට මේ වියලි කෝෂය කියන භාරය උස්සන්න නම් මේ වියලි කෝෂයේ බරට සමාන බලයක් ඉහළට යොදන්න ඕනේ. මම දුනු තරාදිය ආධාරයෙන් මේ වියලි කෝෂයේ බර මැනලා පෙන්නන්නම්. මේ මල් ළඟ තියෙන දුනු තරාදිය නිව්ටන් එකක උපරිම අගයක් මනින්න පුළුවන් ආකාරයේ දුනු තරාදිය. ඔයාලට පෙනෙයි මේ වියලි කෝෂයේ බර නිව්ටන් 0.8ක අගයක් පෙන්නනවා. එහෙනම් අපිට මේ වියලි කෝෂය උස්සන්න නිව්ටන් 0.8ක් ඉහළට යොදන්න ඕනේ.
අපි දන්නවා බරමයින ඒකකය තමයි නිව්ටන්. එහෙනම් මේ භාරය උස්සන්න නිව්ටන් 0.8ක බලයක් ඉහළට යොදන්න ඕනේ. නමුත් මේ සරල යන්ත්‍රයේ ආධාරයෙන් මේ භාරය උස්සන්න අපිට මේ වගේ අගයක් යොදන්න අවශ්‍ය නැහැ. අපි මේ භාරය මේ පැත්තේ යොදලා මේ ලීවරය ආධාරයෙන් උස්සලා බලමු. එතකොට මේ යන්ත්‍රය මගින් කාර්ය පහසු වෙනවා නම් අපි යොදන්න ඕන බලය අනිවාර්යෙන් නිව්ටන් 0.8ට වඩා අඩු විය යුතුයි. එහෙනම් අපි මෙන්න මේ විදිහට දුනු තරාදිය සම්බන්ධ කරලා පහළට බලය යොදලා බලමු. නමුත් ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මේ නිව්ටන් තරාදිය මේ වගේ පහළට බලයක් යොදද්දී අපි අදින්න ඕනේ මේ නිව්ටන් තරාදිය බඳින් අල්ලලා නැතුව මේ ඉහළ කෙළවරින් නෙමෙයි. හේතුව තමයි මේ නිව්ටන් තරාදියේ බරත් එතකොට අපේ අගයට එකතු වෙන නිසා අපි කරන්න ඕනේ මෙන්න මෙහෙම බඳින් අල්ලලා පහළට අදින එක. ඔයාලට පේනවා භාරය ඇත්තටම අගේ නිව්ටන් 0.8ක් තමයි තිබුණේ. නමුත් දැන් මේ භාරය උස්සන්න අපි යොදලා තියෙන්නේ නිව්ටන් 0.3යි. භාරයේ නියම අගය සත්‍යයේ නිව්ටන් 0.8යි. නමුත් අපි පහළට යොදද්දී ඇති වූ බලය අපි යෙදිය යුතු බලය නිව්ටන් 0.3යි. මම මෙතන 0.8 උඩින් ලියලා 0.3 යටින් ලිව්වා. අපි යන්ත්‍රයක යාන්ත්‍ර වාසිය ගණනය කරන්නේ මෙන්න මේ භාරයේ සහ අපි යොදන ආයාසයේ අනුපාතයක් ලෙස. ඇත්තටම භාරයගේ 0.8යි. නමුත් අපි යෙදුවාගේ ආයාසයේ 0.3යි. භාරයේ අගය ආයාසයේ අගයෙන් බෙදුව විට ලැබෙන්නේ අපිට යාන්ත්‍ර වාසිය. භාරයේ අගය ආයාසයේ අගයෙන් බෙදුව විට ලැබෙන්නේ යාන්ත්‍ර වාසිය. අපිට මෙන්න මෙයාගේ සුළු කරලා බලන්න පුළුවන් 0.8 0.3න් බෙදන්න පහසුම ක්‍රමය තමයි මේ ඉහළ සහ පහළ අගයන් 10න් ගුණ කරගෙන ඉන්න. එතකොට ඉහළට එනවා 8ක් කියලා පහළට එනවා 3ක් කියලා. ඉතින් අපි වෙනම ස්ථානයක 8 3න් බෙදලා බලමු. 8ට 3 ඒවා 2යි, 2 වරක් 3 6යි, 8න් 6ක් 2යි, 20ට 6 ඒවා 20ට 3 ඒවා 6යි. 6 වරක් 3 18යි, 2යි, 6යි. මෙන්න මේ විදිහට 2.6යි 6යි වගේ අගයක් බෙදීගෙන යනවා. අපි මේක 2.6යි 7 කියලා දාමු. එහෙනම් මේ අපිට ආවේ 2.6යි 7 කියලා මෙන්න මේ සරල යන්ත්‍රයේ යාන්ත්‍ර වාසිය. එහෙනම් දැන් ඔයාලට මතකයි යාන්ත්‍ර වාසිය ගණනය කරන්නේ භාරයේ අගය ආයාසයේ අගයෙන් බෙදලා. මේ සරල යන්ත්‍රයේදී නම් අපිට ලොකු වාසියක් ලැබිලා තියෙනවා 2.6යි 7ක. ඒ කියන්නේ අපේ වැඩේ පහසු වෙලා තියෙනවා. නිව්ටන් 0.8කින් ඔසවන්න තිබූ වස්තුව අපි නිව්ටන් 0.3කින් ඔසවලා තියෙනවා. අපි ලීවරයක් ගැන කතා කරා. ලීවරයක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඒකම ලීවරයක යාන්ත්‍ර වාසිය හොයන විදිය ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරනවා මේ ලීවර වලත් වර්ග තුනක් තියෙනවා. ඔයාලට මේ බෝඩ් එකේ තියෙන විදිහට මේ තියෙන්නේ පළමු ගණයේ ලීවර. ඊට පස්සේ මේ තියෙන්නේ දෙවන ගණයේ ලීවර. මේ තියෙන්නේ තුන්වන ගණයේ හෙවත් තුන්වන වර්ගයේ ලීවර. බලන්න මේ ලීවර වර්ග වලට බෙදෙන විදිහ තමයි මේ භාරය, දරය සහ ආයාසයේ පිහිටීම මත. ඔයාලට මතක තියාගන්න පහසුයි මේ පළමු ගණයේ ලීවර වල හැම වෙලේම දරය පිහිටන්නේ මැද. එතකොට භාරය සහ ආයාසය පිහිටන්නේ දරයේ දෙපසෙන්. දෙවන වර්ගයේ ලීවර වල දරය කෙළවරක පිහිටනවා. භාරය මැද, ආයාසය අනෙක් කෙළවරේ. එතකොට භාරය මැදට ඇවිල්ලා දරය සහ ආයාසය දෙපැත්තේ පිහිටන ලීවර අපි
දෙවන වර්ගයේ ලීවර කියලා හඳුන්වනවා. ආයාසයේ මැද පිහිටලා බාරය සහ දරය දෙකලවර පිහිටන ලීවර අපි තුන්වන වර්ගයේ ලීවර කියලා හඳුන්වනවා. එතකොට මම මේ තුන ගැන වැඩිපුර විස්තර කරනවා. ඊට කලින් අපි මේ තුන මතක තියාගන්න විදිහක් බලමු. මම මේ බෝඩ් එකේ ලියලා තියෙනවා ආයාසය පහළට මර්ගන ආබාධ කියලා ලියලා තියෙනවා. මේ ආබාධ කියලා උඩට ලියලා ඊට පස්සේ දෙපැත්තට මේ දයන්නෙන් අදහස් කරන්නේ දරය කියන එක අපිට අවශ්‍ය විදිහට බාරය සහ ආයාසය දෙපැත්තට දානවා. මම මේ ලියලා නම් තියෙන්නේ ආයාසය මේ පැත්තට දාලා බාරය මේ පැත්තට දාලා. නමුත් බාරය සහ ආයාසයේ පැති මාරු වුණාට ගැටලුවක් නැහැ. කොහොම හරි දරය මැද පිහිටි ලීවර අපේ පළමු ගණේ ලීවර විදිහට හඳුනා ගන්නවා. බලන්න දෙවෙනියට බාරය අපිට මැදට ඇවිල්ලා දරය සහ ආයාසයේ දෙපස පිහිටි ලීවර දෙවන වර්ගයේ ලීවර. ඒ කියන්නේ මේක මේ රූපයට අනුරූපයි. මේ කොටස මේ රූපයට අනුරූපයි. ආයාසයේ මැද පිහිටලා බාරය සහ දරය දෙපස පිහිටි මේ වගේ ලීවර තමයි තුන්වන වර්ගය කියලා අපි හඳුනාගන්නේ. එහෙනම් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ආබාධ කියලා ඉහළට ලියා ගන්න. ඊට පස්සේ දෙපැත්තට මේ ඉතිරි අකුරු ටික දාගෙන යන්න. දැන් අපි මේ එක එක ලීවරයක් ගැන වෙන වෙනම කතා කරමු. පළමු වර්ගයේ ලීවර. මම උදාහරණයට ගත්තු මේ ලීවරයත් පළමු වර්ගයට තමයි අයිති වෙන්නේ. හේතුව තමයි දරයේ මැද පිහිටනවා. එහෙනම් මෙන්න මේ ආධාරකය මැද පිහිටලා තියෙනවා. බාරය එක පැත්තක. දැන් මම බෝඩ් එකේ ලියලා තියෙන විදිහට නෙමෙයි මම මෙතන ඇටවම හදලා තියෙන්නේ. බාරය එහා කෙළවරට ගිහිල්ලා ආයාසය මේ පැත්තට ගිහිල්ලා. ගැටලුවක් නැහැ. දරයේ මැද පිහිටලා ආයාසය සහ බාරය දෙපැත්තේ පිහිටනවා නම් හරි. එතකොට මේ පළමු වර්ගයේ ලීවර වලට අයිති වෙන්නේ මේක විතරමද? නැහැ. අපි භාවිතයට ගන්න උපකරණ කිහිපයක්ම මේ පළමු වර්ගයට අයිති වෙනවා. අපි භාවිතා කරන කතුර. කතුරෙත් දරය මැද පිහිටනවා. ආයාසය එක කෙළවරක. ඒ කියන්නේ අපි ඇඟිලි යොදන තැන තමයි ආයාසය විදිහට හඳුනාගන්නේ. කතුරේ අපි ආයාසය යොදන්නේ මේ ඇඟිලි දෙකෙන්. එතකොට ආයාසය දෙපසින් යෙදෙනවා. දැන් මෙතනදී නම් ආයාසය එක පැත්තකින් විතරයි යෙදුනේ. මේ කතුරේදී නම් ආයාසයේ පැති දෙකකින් යෙදෙනවා. එතකොට මෙතන මේ ඇඟිල්ලෙන් පහළටයි මහපට ඇඟිල්ලෙන් ඉහළටයි ආයාසය යෙදෙනවා. දෙපැත්ත දෙකම මැදට. එතකොට අපි මෙතන මොකක් හරි කපන දේ තමයි බාරය බවට පත් වෙන්නේ. බාරයක් දෙපසින් යෙදෙනවා. මේ කොටසෙන් පහළටයි මේ කොටසෙන් ඉහළටයි. එතකොට මේ කතුර සම්බන්ධ වෙලා තියෙන කොටස තමයි දරය විදිහට සැලකන්නේ. මේකත් පළමු වර්ගයේ ලීවරය. ඉතින් කතුර පළවෙනි වර්ගයේ ලීවරයකට අයිති වෙනවා නම් ඔයාලට මතක් වෙන්න ඕනේ කතුර වගේම අඬුව පළමු වර්ගයේ ලීවරයකට අයිති වෙනවා. ඒකම අපි ටින් එකක පියනක් ගලවන්න අමාරු වෙලාවට අපි කරන්නේ මොකක් හරි දිග උපකරණයක් අර ටින් එකේ පියනට දාලා ගලවන එක තමයි අපි කරන්නේ. ඉතින් ඒ වගේ වෙලාවකදීත් අර යොදා ගන්න උපකරණය පළමු වර්ගයේ ලීවරයක් විදියට ක්‍රියා කරනවා. අඬු මිටියකින් ඇණයක් ගලවද්දී මේකත් පළමු වර්ගයේ ලීවරයක් විදියට තමයි ක්‍රියා කරන්නේ. මේ හැම ලීවරයකම රූප සටහන් මන් තිරේ දාන්න. එතකොට ඔයාලට හඳුනා ගන්න පහසුයි දරය මොකද්ද, බාරය මොකද්ද සහ ආයාසය මොකද්ද කියලා. එතකොට මම මෙතන ඉස්සෙල්ලා අර පෙන්නපු ඇටවුම තිබ්බේ පළමු වර්ගයේ ලීවරයක්ම තමයි. එතකොට හේතුව තමයි මේකේ දරය මැද තිබ්බා, බාරය එක කෙළවරක, ආයාසය අනිත් කෙළවරේ. දරය මැද නම් ඒවා පළමු වර්ගයේ ලීවර. නමුත් එතනදී ආපු යාන්ත්‍ර වාසිය තමයි 2.67. ඔයාලට මතකයි ඒකේ තිබ්බේ මෙන්න මේ වගේ තත්ත්වයක. බාරය බාර බාහුව කෙටි, ආයාස බාහුව දිගයි. එතකොට මේ බාරය 0.8ක නිව්ටන් 0.8ක බාරය ඔසවන්න අපිට අවශ්‍ය වුණේ නිව්ටන් 0.3ක් විතරයි. ඒක නිසා තමයි යාන්ත්‍ර වාසිය 2.67
6.7ක් කියන අණුවේ. එතකොට ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන්න ඕනේ මේ පළමු වර්ගයේ ලීවර වල දරය හැම වෙලේම මේ විදිහටද තියෙන්නේ කියලා. බාර බාහුව කෙටියටත් ආයාස බාහුව දිගටත්ද හැම වෙලේම තියෙන්නේ කියලා. නෑ එහෙම වීම අවශ්‍ය නෑ. මෙන්න මේ අවස්ථා දෙකක් තියෙන්න පුළුවන්. බලන්න බාර බාහුව සහ ආයාස බාහුව දිගින් සමාන වෙලා තියෙන්න පුළුවන්. බාර බාහුව දිගින් වැඩි වෙලා ආයාස බාහුව කෙටි වෙන්න පුළුවන්. අපි බලමු එහෙම වුණොත් යාන්ත්‍ර වාසිය මොන වගේ වෙනසක් සිදු වෙයිද කියලා. මම මේ විදිහට දරය හරි මැදට ගේන්න මේ දෙවැනි අවස්ථාව වගේ. මතකයි මේ භාරය නිව්ටන් 0.8යි. කලින් වගේම මම මේ නිව්ටන් තුලාව පහළට අදින්නම් බඳෙන් අල්ලලා. ඔයාලට පේනවා ඔන්න දැන් දරය එස වෙනවා. නිව්ටන් තුලාවේ පෙන්වන්නේ 0.8 නිව්ටන් කියලා. භාරය එස වෙනවා නිව්ටන් තුලාවේ 0.8 නිව්ටන් කියලා පෙන්වනවා. මොකද්ද මේකේ තේරුම? භාරයගේ 0.8යි අපිට ඒක ඔසවන්නත් 0.8ක් පහළට යොදන්න උනා. ආයාසය සහ භාරය දැන් සමාන වෙලා තියෙනවා. යන්ත්‍ර වාසිය හොයමු. යන්ත්‍ර වාසිය හොයද්දී අපි භාරය උඩට දානවා. භාරයගේ නිව්ටන් 0.8යි. ආයාසයගේ පහළට දානවා. මේ අවස්ථාවේදී නම් ආයාසයත් 0.8යි. ඕනම සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් බෙදුව විට ලැබෙනාගේ 1යි. නිව්ටන්ට නිව්ටන් කැපිලා යන හින්දා ඒකකයක් නැහැ. කලින් කිව්වා යාන්ත්‍ර වාසිය 2.6.7යි කියලා. මේක එකට වඩා වැඩි අගයක්. දැන් කියනවා යාන්ත්‍ර වාසිය 1යි කියලා. හරියටම 1යි. එහෙනම් පළමු වර්ගයේ ලීවර වල යාන්ත්‍ර වාසිය එකට වඩා වැඩි වෙන්නම කියලා එකක් නැහැ. එක වෙන අවස්ථාවක් තියෙනවා. එහෙනම් මම මේක ලියන්නම් සාරාංශයක් විදියට. යාන්ත්‍ර වාසිය එකට වඩා වැඩි. මේක යාන්ත්‍ර වාසිය 1කි. අපි බලමු තුන්වෙනි අවස්ථාවට ගිහිල්ලා ඒ කියන්නේ බාර බාහුව දිගින් වැඩි කරලා ආයාස බාහුව කෙටි කරලා. හරි. දැන් ඔන්න මම නිව්ටන් තුලාවෙන් පහළට අදිනවා. තාම භාරය ඉස වුණේ නැහැ. මගේ මේ නිව්ටන් තුලාවෙන් මනින්න පුළුවන් උපරිම නිව්ටන් අගය 1යි. ඒ කියන්නේ මට නිව්ටන් 1කින් මේක පහළට ඇද ගන්න බෑ. මොකද මේ පාඨාංගය දැන් පහළටම ගමන් කරලා තියෙනවා. මම චුට්ටක් අඩු කරන්නම්. හරි. ඔන්න ඒක වුණා. ඔයාලට පේනවා බාර බාහුව දිග වැඩි, ආයාස බාහුව කෙටි. මේ භාරය ඔසවන්න ආයාසය යෙදිලා තියෙනවා නිව්ටන් 1ක් හරියටම. එහෙනම් නිව්ටන් 0.8ක භාරය ඔසවන්න නිව්ටන් 1ක ආයාසයක් යෙදිලා තියෙනවා. අපි ආදේශ කරලා බලමු යාන්ත්‍ර වාසිය හොයන සම්බන්ධයට. අපි යාන්ත්‍ර වාසිය හොයද්දී ඉර උඩට දානවා භාරය 0.8යි. ඉර යටට දානවා ආයාසය. දැන් ආවේ 1යි කියලා. 0.8 එකෙන් බෙදුවොත් එන උත්තරේ 0.8ම තමයි ඒකකයක් නැහැ. මොකක්ද විශේෂත්වය? මේ වගේ වෙලාවක යාන්ත්‍ර වාසිය එකටත් වඩා අඩු අගයක්. යාන්ත්‍ර වාසිය එකට වඩා අඩුයි. එහෙනම් ඔයාලට දැන් තේරෙන්න ඕනේ යාන්ත්‍ර වාසිය පළමු වර්ගයේ ලීවර වල යාන්ත්‍ර වාසිය සමහර අවස්ථාවලදී එකට වඩා වැඩි. ඒක ගොඩක් ලොකු වාසියක්. සමහර අවස්ථාවලදී යාන්ත්‍ර වාසිය 1යි. සමහර අවස්ථාවලදී යාන්ත්‍ර වාසිය එකටත් වඩා අඩු වෙනවා. එහෙනම් වැඩක් ඊටාම පහසුවෙන් සිදු කරගන්න පළමු වර්ගයේ ලීවර වලත් භාවිතා කරනවා නම් වඩා සුදුසු මෙන්න මේ ආකාරයට. මේ ආකාරවලත් ගැටලුවක් නැහැ. යාන්ත්‍ර වාසිය අඩු වුණාට අර ආයාසය යොදන පැත්ත අපිට පහසු පැත්තක්.
භාරය ඔසවන්න ඉහළට බලය යොදනවට වඩා භාරය ඔසවන්න පහළට බලය යොදන එක පහසුයි අපිට. මොකද අපේ ඇඟේ බරත් යොදාගෙන මේ වැඩේ කරන්න පුළුවන් නිසා. නමුත් පළමු වර්ගයේ ලීවරවලත් යාන්ත්‍ර වාසිය උපරිම කරගන්න නම් අපි භාර බාහුව කෙටි කරලා ආයාස බාහුව දිග කරලා මේ කාර්ය කරනවා නම් වඩා පහසුයි. මොකද යාන්ත්‍ර වාසිය විශාලගියක් ඒකම අපි ආයාසය යොදන්නේ අපිට පහසු පැත්තකට. ඊට පස්සේ අපි කතා කරමු දෙවන වර්ගයේ ලීවර සම්බන්ධව. දෙවන වර්ගයේ ලීවර එක ඔයාලට මතකයි මම අර සටහනේ ඇඳපු විදිහට භාරයේ මැදට පිහිටලා දරය සහ ආයාසයේ දෙපසින් පිහිටන ලීවර තමයි අපි දෙවන වර්ගයේ ලීවර කියලා කියන්නේ. මම කලින් ඇටවුම භාවිතා කරන්න මේකත් ආදර්ශනය කරන්න. එතකොට දරය එක කෙලවරක ආයාසය අනිත් කෙලවරේ වෙන්න ඕනේ. මම භාරය තියන්න මෙහෙම මැද ස්ථානයක. එතකොට මේ දරය හරි මැදම තියෙන්න ඕනේ. මේ වගේ තැනක තියෙන්න පුළුවන්. ඔයාලට මතකයි භාරයේ අගය දැන් මම මේ යොදාගත්ත වියලි කෝෂයේ භාරය තිබ්බේ නිව්ටන් 0.8යි කියලා. දැන් මම මේ එක පැත්තකින් ආයාසය යොදලා භාරය ඔසවාගෙන තමයි ඉන්නේ. බලන්න ආයාසය පෙන්නනවා නිව්ටන් 0.2යි කියලා. යාන්ත්‍ර වාසිය ගැන මොකද කියන්නේ? යාන්ත්‍ර වාසිය අපි හෙව්වේ ඉර උඩට දානවා භාරය, ඉර යටට දානවා ආයාසය. මම ඔය දැන් පෙන්නපු අවස්ථාවේ භාරය 0.8යි ආයාසය 0.2යි. මේකත් 10න් ගුණ කරලා මේකත් 10න් ගුණ කරලා එතකොට එන උත්තරේ 8 බෙදීම 2යි කියලා උත්තරේ 4යි. බලන්න මේ මම පෙන්නපු අවස්ථාවේ යාන්ත්‍ර වාසිය 4යි. ඒක ගොඩක් ලොකු යාන්ත්‍ර වාසියක්. ඒ කියන්නේ මේ විදිහට සරල යන්ත්‍රයක් නිර්මාණය කරොත් අපිට වැඩේ ගොඩක් පහසු කරගන්න පුළුවන්. මතක් කරලා බලන්න දරේ මේ විදිහට තියෙන, භාරයේ මේ විදිහට තියෙන, ආයාසයේ මේ විදිහට තියෙන උපකරණයක් තමයි විල්බැරෝව කියලා කියන්නේ. මේ විදිහටම ආයාසයේ දරේ භාරයේ පිහිටන තවත් සරල යන්ත්‍රයක් තමයි ගිරේ කියලා කියන්නේ. එතකොට මේ භාරය අපිට තැන වෙනස් කර කර බලන්න පුළුවන් ආයාසය කොහොමද කියලා. මේ වගේ තැනක තිබ්බොත් ආයාසය 0.2යි. මේ පැත්තට භාරය යද්දී ඔන්න 0.3ට විතර වැඩි වුණා ආයාසය. දැන් මට ලොකු ආයාසයක් යොදන්න වෙනවා ටිකක් කලින්ට වඩා මේ භාරය උස්සන්න. ඔන්න ටිකක් එහාට යද්දී තවත් ආයාසය වැඩි වුණා. මේ විදිහට මේ භාරය එහා කෙළවරට යන්න ආයාසය එන්න වැඩි වෙනවා. නමුත් හැම වෙලෙම ඔයාලා ගණන් හදලා බලන්න ආයාසය උඩරිම වැඩි වෙන්නේ 0.8 දක්වා විතරයි. ඒ කියන්නේ හැම වෙලෙම යාන්ත්‍ර වාසිය එකට වඩා වැඩි යගයක්. මොකද උඩරිම 0.8 දක්වා වැඩි වෙන්නේ නැහැ. කෙළවරට යන්න බැරි නිසා යාන්ත්‍ර වාසිය හැම වෙලෙම එකට වඩා වැඩි යගයක්. අපි කතා කරමු තුන්වෙනි වර්ගයේ ලීවර පිළිබඳව. තුන්වෙනි වර්ගයේ ලීවර එක ඔයාලට මතකයි අපි සටහනේ දැම්මේ ආයාසයේ මැද තියෙන්න ඕනේ. එතකොට භාරය සහ දරය දෙකලවර තියෙන්න ඕනේ. භාරය සහ දරයේ පැතිමාරුණාට ගැටලුවක් නැහැ. මතක් කරලා බලන්න එදිනෙදා භාවිතා වන සරල යන්ත්‍ර කීපයක් තියෙනවා. බිලී පිත්තෙන් මාළු බාද්දී ඒ ක්‍රියා කරන්නේ තුන්වන වර්ගයේ ලීවරයක් විදිහට. ඒකම පේස්ට්‍රි ෂොප් වල තියෙන අර පැටිස් අල්ලන අඬුව නැත්නම් අර කෙටි ආහාර අල්ලන අඬුව ක්‍රියා කරන්නේ තුන්වන වර්ගයේ ලීවරයක් විදිහට. එදිනෙදා ඉදලෙන් කොස්සෙන් අතු ගාද්දී මේ ඉදල සහ කොස්ස ක්‍රියාත්මක වෙන්නේ තුන්වන වර්ගයේ ලීවරයක් විදිහට. බලන්න කොස්සක් අරගෙන අතට අරගෙන බලන්න මේ මම මේ කියන දේ ඇත්තද කියලා. එක අතක් අපි කොස්සේ ඉහළට යොදා ගන්නවා. අපි මේක කොස්ස කියලා හිතමු. අපි අතු ගාද්දී මේ එක අතක් කොස්සේ ඉහළට තියා ගන්නවා. මේක වටේ තමයි කොස්ස චලනය වෙන්නේ. එතකොට මෙයා තමයි දරේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මම අතු ගාද්දී බලය යොදන්නේ මේ මැදට. එහෙනම් ආයාසයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ මේ මැද කොටස. එතකොට අපි කුණු එකතු කරන තැන තමයි
මේ කෙලවරේ පිටන්නේ අපි එකට කියනවා භාරය කියලා. හරියට නිකන් මෙන්න මේ වගේ. මෙතන දරය, මෙතන දරය, මැද ආයාසයේ භාරය කෙලවරක. මෙතන තියෙන තව එක වාසියක් තමයි ආයාසයේ ගමන් කරලා තියෙන මේ වගේ දුරක්. නමුත් භාරය ගමන් කරලා තියෙනවා ලොකු දුරක්. මේකේ වාසිය එහෙනම් භාරය වැඩි දුරක් ආයාසයේ කෙටි දුරක් ගමන් කරද්දී භාරය වැඩි දුරක් ගමන් කරනවා. ඔය වගේම තමයි බිලී පිත්තෙත් එක අතක් ආයාසයේ විදිහට ක්‍රියාත්මක වෙනවා. කෙළවරේ මාළුවෙක් අහු වුණාම එයා භාරයේ විදිහට ක්‍රියාත්මක වෙනවා. අපි අත කෙටි දුරක් චලනය කරද්දී අර අහු වුණු ගොදුර බවට පත් වුණු මාළුවා වැඩි දුරක් ගමන් කරලා ගොඩට එනවා. එහෙනම් වාසිය තමයි ආයාසය අඩු දුරකදී භාරය වැඩි දුරක් ගමන් කරන එක. අපි බලමු යාන්ත්‍ර වාසියේ පැත්තෙනොත් මේකේ වාසියක් තියනවද කියලා. අර ඇටුම භාවිතා කරන්නම් මම පොඩි වෙනසකට කරන්නේ මේ මැදට ආයාසය යොදන්න මම පොඩි ලණු කෑල්ලක් ගැට ගහ ගන්නවා. හරි. ඊට පස්සේ දැන් මම යන්නේ භාරය කෙලවරකින් තියන්න. භාරය කෙලවරකින් තියලා මම ආයාසය යොදනවා මැදි. හරි. ආයාසය යොදනවා මැදි. භාරයේ අගේ මතකයි 0.8 නිව්ටන්. ඔන්න දැන් මම උස්සලා බලනවා. මගේ නිව්ටන් තරාදී උපරිමයි ඉන්න පුළුවන් නිව්ටන් 1යි. දැන් මේ පාඨාංකේ නිව්ටන් 1ටම ගිහිල්ලා හේතු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් නිව්ටන් 1කට වඩා වැඩි අගයක් ඕනේ මේ භාරය උස්සන්න. අපි ටිකක් මෙහාට කරලා බලමු. ඒත් බෑ. කෙලවරට ගිහිල්ලා හේතු වෙනවා. ඒත් බෑ කෙලවරට ගිහිල්ලා හේතු වෙනවා. මෙතෙන්ට ගෙනාවත් ඒත් බෑ. ඒ කියන්නේ කිසිම අවස්ථාවක මේ නිව්ටන් 0.8 භාරය ඔසවන්න මට නිව්ටන් 0.8ක් යොදලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් එකට වඩා වැඩි අගයක් තමයි මට යොදන්න වෙන්නේ. අපි හිතමු මම මේ ඉහළට යොදපු භාරය දැන් මම ළඟ තියෙන නිව්ටන් තුලාවෙන් මේක මැනගන්න අමාරුයි. නිව්ටන් එකට වඩා වැඩි අගයක්නේ. අපි හිතමු මට මේ ඉහළට යොදන්න වෙන ආයාසය නිව්ටන් 2ක් වගේ අගයක් කියලා. එහෙනම් ඊට උල්ට දානවා භාරය 0.8යි. ඊට යට දානවා නිව්ටන් 2යි කියලා. පිළිතුර එනවා 0.4යි වගේ අගයක්. මම මේ නිකන් හිතලා ගියන් දැන් මේ බලන්න යාන්ත්‍ර වාසිය මොකද උනේ? එකට වඩා ගොඩක් අඩු වගයක් වුණා. එතකොට මේ යාන්ත්‍ර වාසිය එකට වඩා අඩු වුණා කියලා මේ සරල යන්ත්‍රයෙන් අපිට වැඩක් නැද්ද? මේ සරල යන්ත්‍රය අපේ වැඩ පහසු කරන්නේ නැද්ද? එහෙම නැහැ. හැම වෙලෙම සරල යන්ත්‍රයක් වැඩ පහසු කරනවද කියලා බලන්න මේ යාන්ත්‍ර වාසියම වැදගත් වෙන්නේ නැහැ. මෙතන දෙන යාන්ත්‍ර වාසිය ඇත්තටම වැදගත් නැහැ. මොකද අපි කුඩා භාරයක් ඔසවන්න ලොකු ආයාසයක් යොදලා තියෙනවා. නමුත් මේකත් අපේ වැඩ පහසු කරන සරල යන්ත්‍රයක්. හේතුව තමයි මම අර කලින් කිව්වා වගේ ආයාසය අඩු දුරක් ගමන් කරද්දී භාරය වැඩි දුරක් ගමන් කරනවා. එහෙමත් අපේ වැඩ පහසු කරනවා. එහෙනම් අද අපි කතා කරේ සරල යන්ත්‍ර පිළිබඳව. සරල මම මුලින්ම කියපු කාරණා ටික සංක්ෂිප්තව ඉතාම කෙටියෙන් ඉදිරිපත් කරන්නම්. සරල යන්ත්‍ර වර්ග 4ක් තියෙනවා කියලා කිව්වා. ලීවර, ආනත තලය, චක්‍රය හා අක්ෂදණ්ඩ, කප්පිය වගේ සරල යන්ත්‍ර අද මම කතා කරපු පාඩම ඉතාම සැකවෙන් ඉදිරිපත් කරන්න නැවතත් සරල යන්ත්‍ර වර්ග 4ක් තියෙනවා කියලා කිව්වා. ලීවරය, ආනත තලය, කප්පිය, චක්‍රය හා අක්ෂදණ්ඩ. ඒකෙන් අපි කතා කරා ලීවර සම්බන්ධ. ලීවරවලත් වර්ග 3ක් තියෙනවා කියලා කිව්වා. පළමු වර්ගයේ ලීවර, දෙවන වර්ගයේ ලීවර සහ තුන්වන වර්ගයේ ලීවර. පළමු වර්ගයේ ලීවරවල යාන්ත්‍ර වාසිය ගණනය කරා. ඒක එකට වඩා වැඩි අගයක් වෙන්නත් පුළුවන්, එකට වඩා අඩු අගයක් වෙන්න පුළුවන් කියලා කිව්වා. දෙවන වර්ගයේ ලීවරවල යාන්ත්‍ර වාසිය ගණනය කරා.
ඒක එකට වඩා වැඩි අගයක් කියලා කිව්වා. තුන්වෙනි වර්ගයේ ලීවර වල යාන්ත්‍ර වාසිය ගණනය කරා. ඒක හැම වෙලේම එකට වඩා අඩු අගයක් කියලා කිව්වා. ඉතින් යාන්ත්‍ර වාසිය ගැන විතරක්ම හිතලා සරල යන්ත්‍රයේ කාර්යක්ෂම බව තීරණය කරන්න බෑ කියලා කිව්වා. යාන්ත්‍ර වාසිය වගේම භාරයේ චලනය වන දුර අනුවත් මේ සරල යන්ත්‍රය කොච්චර ප්‍රයෝජනවත්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් මේ ලීවර ගැන තව කොටසක් ඉතිරි වෙලා තියෙනවා. මේ වීඩියෝ එක දිග වැඩි වෙන නිසා මම ඊළඟ කොටසකින් ලීවර ගැන ඉතුරු ටික කියලා දෙන්නම්. ඒ වගේම ඊළඟ වීඩියෝ වලින් ඉතිරි සරල යන්ත්‍ර පිළිබඳවත් කතා කරන්නම්. එහෙනම් මම හිතනවා අද පාඩම හොඳින් පැහැදිලි වුණා කියලා. ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ පාඩමේ හම්බ වෙමු. ආයුබෝවන්.